Hello children. Today I am going to teach you the usages of the past tenses. You know there are four past tenses in English language: past simple, past continuous, past perfect and past perfect continuous tenses. After watching this video, you all will be able to understand the usages of past simple, past continuous, past perfect and past perfect continuous tenses. ඔයාලා දන්නවද මගේ last video එකේ මම ඔයාලට කියලා දුන්නා ඇයි අපි present tenses පාවිච්චි කරන්න කියලා. We use present simple to indicate habitual actions. අපි පාවිච්චි කරන present simple පුරුදු කියන්නේ. We use present continuous to express ongoing actions. මේ වෙලාවේ සිදුවෙමින් තියෙන ඒවා කියන්නේ present continuous පාවිච්චි කරනවා. Next I taught you present perfect. We can use present perfect to indicate an action finished in the past, but the results of the action can be seen at the time of the speaking. අපි present perfect පාවිච්චි කරන අතීතයේ සිද්ධ වුණ දේක ප්‍රතිඵල වර්තමානයේ තියනවා කියන්නේ. කිව්වා. Finally, I taught you the present perfect continuous tense. We can use present perfect continuous to emphasize the time durations of the actions. ඒ කියන්නේ යම්කිසි සිද්ධියක් සිද්ධ වුණ කාල සීමාව අවධාරණය කරන්න අපිට පුළුවන් present perfect continuous එක පාවිච්චි කරන්න. But today, I am going to teach you past tenses. There are four past tenses: past simple, past continuous, past perfect and past perfect continuous tenses. You have to know the correct usages of the tenses. If you want to speak English in your practical life, you have to know these things. That's why I am going to teach you the usages of the tenses at the very beginning. මුලින්ම මම ඔයාලට ඒක තමයි පොතේ උගන්වන්න යන්නේ මේ tenses වල භාවිතය. උත්තර ඉගෙන ගන්න. හරි. අපි වැඩි වෙලාවක් යවන්න ඕනේ. අපි present tenses වල දැන් භාවිත ටික දන්නවා. ලියන්නත් දන්නවා. දැන් මේ පොඩි වෙලාවක් ඇතුළත past tenses වල භාවිත ඉවර කරගන්න. ඊළඟට අපි එමු future tenses වල භාවිතයට. හොඳට ඔළුවට දාගන්න past tenses. ඊට පස්සේ අපිට පුළුවන් කරන්න ලොකු පාඩම් කරන්න පුළුවන් ඉස්සරහට. ඒ කියන්නේ මේ මූලික දේ නැතුව ඉස්සරහට ගියොත් එහෙම මොකද වෙන්නේ? අපි කොහෙන් හරි ඉර වෙනවා. මේ මූලික දේ හදාගමු. මේ මූලික දේ තමයි සර් දැන් අද දෙවනි වටේට කරන්න යන්නේ past tenses වල භාවිතය. එහෙනම් අපි බලමු past tense එකයි භාවිත කරන්නේ මෙන්න මේම සිද්ධියක් කරා. තාත්තා ඊයේ නුවර ගියා. තාත්තා ඊයේ නුවර ගියේ. තාත්තා නුවර ගිහිල්ලත් ඉවරයි, ඇවිල්ලත් ඉවරයි. සිද්ධිය සිද්ධ වෙලා ඉවරයි. ඔන්න පුතේ past tense අපි පාවිච්චි කරන්නේ අතීතයේ යම්කිසි විශේෂිත වෙලාවක සිදු වෙලා හමාර වෙච්ච ඒවා කියලා. We use past simple to indicate an action occurred at a specific time in the past. ඒ කියන්නේ අතීතයේ සිද්ධ වෙලා ඉවර වෙච්ච විශේෂිත වෙලාවක සිද්ධ වෙලා ඉවර වෙච්ච වැඩක්. ඒක විශේෂිත වෙලාවක සිද්ධ වෙනවා කියන්නේ වර්තමානයත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. සිද්ධිය පටන් ගත්තෙත් අතීතේ ඉවරුනෙත් අතීතේ කිසිම කනෙක්ෂන් එකක් වර්තමාන කාලෙත් එක්ක නැහැ. ඕන් දැන් හොඳට ඔළුවට දාගන්න අපි past simple පාවිච්චි කරන්නේ අතීතයේ වෙලාවක සිද්ධ වෙලා ඉවර වෙච්ච ඒවා කියන්නේ. මම බත් කෑවා. I ate rice. සමහර විට මට බඩගිනිත් ඇති තමයි. මං කාලා ඉවරයි. I ate rice. මම ගෙදර වැඩ කළා. I did my homework. ඇය ගීතයක් ගැයුවා. ගායලා ඉවරයි. She sang a song. තාත්තා වැඩට ගියා. Father went to work. ගිහිල්ලා ඉවරයි. සමහර විට ඇවිල්ලත් ඉවරයි. අතීතේ. I met him last week. මම ඕව හමුණා ගිය සතියේ. අන්න බලන්න. ඕම ඔය දැන් හොඳට මතක තියාගන්න අතීතයේ සිද්ධ වෙලා ඉවර වෙච්ච වැඩ කියන්න තමයි අපි පාවිච්චි කරන්නේ past simple. යම්කිසි විශේෂිත වෙලාවකම තමයි සිද්ධ වෙන්නේ. දැන් නිකන් හිතන්නකෝ. තාත්තා ඊයේ 7ට ගෙදර ආවා. Father came home at 7 pm yesterday. බලන්නකෝ. ඒ කියන්නේ තාත්තා 7ටමයි ගෙදර ආවේ. ඒ වෙලාවටම තමයි ගෙදර ආවේ. කිසිම සම්බන්ධයක් වර්තමාන කාලෙත් එක්ක නැහැ. දැන් ඔළුවට දාගන්න. ඇයි past simple පාවිච්චි කරන්නේ? අතීතයේ වෙලාවක සිද්ධ වෙලා ඉවර වෙච්ච වැඩ කියන්නේ. වර්තමානයත් එක්ක කිසිම සම්බන්ධයක් තියනවද? නැහැ. එහෙනම් ඔන්න කියනවා completed action කියන්නේ ගන්නේ happened at a specific time in the past. We use simple past to express එකම අයින් කරලා දෙන්නේ completed action happened at a specific time in the past. ඒ කියන්නේ අතීතයේ විශේෂිත වෙලාවක සිද්ධ වෙලා හමාර වෙච්ච දෙයක් කියන්නේ. දැන් ඔළුවට දාගන්න ඕනේ පුතේ කොහොමද ලියන්නේ past simple එක. ඔන්න දැන් අපි දන්නවා මේක වෙලා ඉවර වෙච්ච වැඩක් කියන්න ගන්න. කොහොමද ලියන්නේ අපි මේක? ඒකනේ මේක තමයි අපි ගොඩාක් වෙලාවට පාවිච්චි කරන්නේ.
අපි සමහර කට්ටියට ලියනකොට am miss නැතුව දැන්. සමහර කට්ටිය හිතනවා මේ past tense එකක් අහගන්න හැම වෙලෙම was වගේ. ඔය කොහොම මත ඔක්කොම අයින් කරන්න. බලන්න දැන් අපි දන්නවා present simple, present continuous, present perfect continuous ලියන විදිය. දැන් බලන්න past simple කොහොමද ලියන්නේ කියලා. අපි දන්නවා verb වර්ග පහක් තියෙනවා කියලා. verb වර්ග පහ. මොනවද verb වර්ග පහ? base form එක, s form එක, past form එක, past participle එක, ing එක. මම go ගත්තොත් එහෙම go කියලා තියෙනවා, s එක නම් goes කියලා තියෙනවා, past එක නම් went කියලා තියෙනවා, past participle gone කියලා තියෙනවා, ing එක going කියලා තියෙනවා. මෙන්න ක්‍රියාපද වර්ග පහ. go, goes, went, gone, going. base එක, s එක, past එක, past participle, ing. මේ පහෙන් එකක් විතරයි ගන්න ඕනේ. subject එකේ ඒක වචන වුණත් එකයි, බහු වචන වුණත් එකයි. හරි. එහෙනම් ඔන්න මොකක්ද අපි ගන්නෙ? අපිට base එක ගන්න බෑ. past එක ගන්නත් s එක ගන්නත් බෑ. අනිවාර්යයෙන්ම past එක විතරයි ගන්නෙ. past participle වත් ing වත් ගන්න. එහෙනම් verb එකේ past form එක විතරයි. was were අනම්මනම් කියන්නේ. එහෙනම් අපිට ඊළඟ දේ තමයි දැනගන්න ඕනේ ක්‍රියාපදවල past form දැනගන්න ඕනේ. නැත්තම් simple past tense බෑ. ඒක මම වෙන පාඩමක් යටතේ හරිම සරලව regular verb, irregular verb, past tense වෙන විදිය වලට කියලා දෙන්න. මූලික දේ අපි දැන් ඉවර කරගෙන ඉමු. හරි. එහෙනම් මම කියනවා මෙහෙම. මම ඊයේ නුවර ගියා. I go එකේ past tense එක ගත්තා I went. I went to Kandy. I went to Kandy yesterday. ඔන්න ඊයේ වුණ වැඩක්. I went to Kandy yesterday. ඇත්තටම මෙතන මොකෙන්ද පෙන්නන්නේ මේ past එක went එකේ. I went to Kandy yesterday. එහෙනම් අපි ඇත්තටම ක්‍රියාපදේ ස්වරූප go එකේ past tense එක වෙන්නේ. එහෙනම් මම පොඩ්ඩක් ඔයාලට ක්‍රියාපද කීපයක් දීලා තියෙනවා. අපිට පොතේ මේ simple past එකේ ඉගෙන ගන්න වෙනවා ක්‍රියාපද වර්ග දෙකක් ගැන. එකක් තමයි regular verb, ඊළඟට irregular verb. මේ ටිකේ past tense ගන්නවනම් මේක පාවිච්චි කරන එක ගේමක් නෙවෙයි. ගොඩක්ම අපි කතා කරනකොට මේ past tense එක පාවිච්චි කරන්න වෙනවා simple past එක. එහෙනම් ඔන්න මම මේ ටිකේ past එක කියාගෙන යන්න. go එකේ past tense එක ඔයාලා දැන් දන්නවා went කියලා. go එකේ past tense එක went. eat එකේ past tense එක ate. යම් කිසි ක්‍රමයකට ඔයාලට කියලා දුන්නේ නැහැ ඒවා past tense නෙවෙයි. do එකේ past tense එක did. එක පාඩමකින් අපි ගමු. ඔයා පාඩම් කරලා do කරනවා කළා. ඊළඟට right එකේ ලියනවා අපි I එක O කරන්න wrote වෙනවා. ලිව්වා. මේ දෙක regular verbs දෙක ඒවට අගට ed දාලා තමයි past tense එන්නේ. එහෙනම් invite එක invited. invited. visit එක visited. ඔන්න පුතේ past tenses මෙව්වා මේ තීරුව මතක තියෙන්න ඕනි verb එකේ. නැත්තම් past tenses බෑ. එහෙනම් අපිට මොනවද පාඩම් කරන්න තියෙන්නේ? verb වල past tenses බලා ගන්න ඕනි. ඔන්න දැන් මට කියා ගන්න ඕනි මම සමන්ට ආරාධනා කරා. මම සමන්ට ආරාධනා කරනකොට invite එක කියන්නේ ආරාධනා කරලා ඉවරයි. මං ගිය සතියේ සමන්ට ආරාධනා කරා. එහෙනම් මම කියනවා I invite එකේ past tense එක මොකද්ද? invited. ඒක වචන උනත් එකයි බහුව වචන උනත් එකයි. I invited someone last week. I invited someone last week. ඔන්න මේ past tense එක කියවෙන්නේ invited someone last week. ඊළඟට මට කියා ගන්න ඕනේ මම ලියුමක් ලිව්වා. ඔහු ලියුමක් ලිව්වා. ඔහු ඒක වචනයි. ඔහු ලියුමක් ලිව්වා. He write a letter. write එකේ past tense එක ලියන්න ඕනේ. අන්න හරිම සරලයි. He wrote a letter. He wrote a letter. He wrote a letter. ඔන්න මේකෙන් තමයි past tense කියවෙන්නේ. දැන් ඔළුවට දා ගන්න. සරල දේ තමයි දැන් ඉගෙනගෙන යන්නේ. in details කතා කරන්නේ මොනවද? ඇයි past tense පාවිච්චි කරන්නේ? ඔන්න කියනවා අතීතේ වේලාවක ඉවර වෙච්ච වැඩ කියන්න අපි ගන්න. හරි. එතකොට කොහොමද ලියන්නේ? අපි සාමාන්‍යයෙන් ඉංග්‍රීසියේ ලියන්නේ subject එක දානවා, ඊළඟට verb එක දානවා, ඊළඟට object එක දානවානේ. ඇත්තටම පුතේ tense එක මාරු වෙන්නේ මොකෙන්ද? verb එක. එහෙනම් verb එකේ මෙන්න මේ form එක විතරයි පාවිච්චි කරන්න පුළුවන් past එක. You know there are 5 verb forms: base form, is form, past participle and ing form in English language.
But in simple past tense, you can only use the past form of the verb. Simple past එකේ වල පාවිච්චි කරන්න පුළුවන් නේ past tense එක විතරයි. එහෙනම් දැන් ඕම ඔය දේ ඔළුවට දාගන්න. මට කියා ගන්න ඕනේ මම නුවර ගියා ඊයේ. I went to Candy yesterday. මම සමන්ට ආරාධනා කරා ගිය සතියේ. I invited someone last week. සුද්ධ කියන්නේ ඔය invited නෙවෙයි. invited someone. ඒවා පස්සේ අපි කතා කරමු spoken English වල. ඊළඟට he wrote a letter. ඔහු ලියුමක් ලිව්වා. ඔහු ලියුමක් ලිව්වා. he write a letter. he writes a letter simple present. he wrote a letter. මම කිව්වොත් මම බත් කෑවා. I ate rice. මම ගෙදර වැඩ කරා. I did homework. මම ලියුමක් ලිව්වා. I wrote a letter. මම මගේ යාළුවාට ආරාධනා කරා. I invited my friend. මම අනුරාධපුරේ ගියා. නැත්නම් අනුරාධපුරේ නරඹන්න ගියා. I visited Anuradhapura last month. ඔන්න ඕම් ඕවට තමයි කියන්නේ පුතේ simple past tense වල භාවිතේ හොඳට ඔළුවට දාගන්න. subject එක verb එක object එක verb එකේ past එක විතරයි ඔයාලට simple past එක භාවිතා කරන්න තියෙන්නේ. අපි දැන් යනවා past continuous. එහෙනම් බලමු පුතේ දැන් past continuous එකයි පාවිච්චි කරන්නේ. දැන් අපි දන්නවා past simple පාවිච්චි කරන්නේ අතීතයේ වෙලාවක සිද්ධ වෙච්ච දෙයක්. අතීත අපි හිතමුකෝ ඊයේ 4ට කියලා. I watched that news yesterday at 7. මම ඊයේ ඒ ප්‍රවෘත්තිය බැලුවා ඊයේ 7ට. ඒ කියන්නේ මම 7ටමයි බැලුවේ. හරි. Father came home yesterday at 7. තාත්තා ගෙදර ආවා ඊයේ 7ට. අන්න මම 7 කියන වෙලාව ගන්නවා. ඕම් බලන්න එනම් past continuous ඇයි පාවිච්චි කරන්නේ කියලා පොඩ්ඩක් ඔළුවට දාගන්න. ඕම් ওই දේවල් නැති හින්දා තමයි අපිට මේ ඉංග්‍රීසි භාෂාව එපා වෙලා තියෙන්නේ තේරෙන්නේ නැහැ. මොකද්ද මේකෙන් කියන්නේ? පත්‍රයක් කියවන යනකොට past continuous වාක්‍යයක් තියෙනවා, past simple වාක්‍යයක් තියෙනවා. ඇයි දන්නේ පාවිච්චි කරලා තියෙන්නේ? ආන් ඒකේ ඉඳලා මේ දේ ඉගෙන ගන්න ඕනේ. එහෙනම් ඔන්න යනවා පුතේ past simple past continuous එකට ඕම් හොඳට බලා ගන්න past continuous එක පාවිච්චි කරන්නේ ඇයි කියලා. present continuous එකේ අනිත් පැත්ත. මම දැන් මෙතන මේ ඉන්නේ අපි වර්තමාන කාලෙනේ. මම දැන් සඳහන් කරනවා ඊයේ රෑ 7 ගැන. ඊයේ රෑ 7 ගැන මම මේ පැත්තට නිදාන්න ඕනේ. ඕන් දැන් මම yesterday at 7. ඔන්න yesterday ඊයේ පුතේ 7 ගැන මම මේ කතා කරා. ඊයේ රාත්‍රියේ 7 ගැන. හරි ඊයේ රෑ 7 ගැන. දැන් ඇයි past continuous පාවිච්චි කරන්නේ? යම් කිසි සිදුවීමක් අතීතයේ වෙලාවක සිදු වෙමින් තිබ්බා. යම් කිසි සිදුවීමක් අතීතයේ යම්කිසි වෙලාවක සිදු වෙමින් තිබ්බා කියන තමයි අපි past continuous පාවිච්චි කරන්නේ. උදාහරණයක් වශයෙන් මම මෙහෙම කියන්නම්කෝ. ඊයේ 7ට ඔන්න මම අහනවා ඔයාලගේ ගෙදර අය මොනවද කර හිටියේ? අම්මා බත්තු වෙමින් හිටියා. අන්න 7ට කලින් උයන්න පටන් ගන්න නැහැ. හැබැයි 7 වෙනකොට බත්තු වෙමින් හිටියා. තාත්තා රූපවාහිනී නරඹමින් හිටියා. ඔන්න කියනවා නරඹමින් සිටියා. හරි. සහෝදරයා ගෙදර වැඩ කරමින් සිටියා. ඒ කියන්නේ පුතේ සිද්ධිය පටන් ගන්න ඊට කලින්. ඊට කලින් එහෙමම සිදු වෙමින් තිබිලා හැබැයි කතා කරන වෙලාව වෙනකොට ඒක සිදු වෙමින් තියෙනවා. ඒක සමහර විට තව ඉස්සරහට චුට්ටක් වෙලා තියෙන්නේ නැති. කොයි වෙලාවෙ හරි ඉවර නෑ. හැබැයි කතා කරන වෙලාවට ඒක in progress. ඒක සිදු වෙමින් තියෙනවා. එහෙනම් අතීතයේ වෙලාවක සිදු වෙමින් තිබුණ දේවල් කියන්න තමයි අපි පාවිච්චි කරන්නේ පුතේ. මොන tense එකද? past continuous tense එක. එහෙනම් මෙහෙම අපි ඊයේ 7ට තාත්තා රූපවාහිනී නරඹමින් සිටියා. අම්මා බත් උයමින් සිටියා. ඔවුන් අපේ ගෙදර එමින් සිටියා. දැන් හිතන්නකෝ මාමයි නැන්දයි කියනවා අපි හෙට ඔයාලගේ ගෙදර එනවා කියලා පෙරේදා කිව්වා. හරි. එතකොට ඊයේ 7ට මාමයි නැන්දයි ගෙදර අපේ ගෙදර එමින් සිටියා. හැබැයි ඇවිල්ලා නැහැ. අම්මා බත් උයමින් සිටියා කියනවා අම්මා බත් උයලා ඉවරද? නැහැ. ඒකේ ඉන්නේ මිඩල් එක. ඒකේ මැද ඉන්නේ. එහෙනම් මතක තියාගන්න පුතේ අතීතයේ වෙලාවක මේ ඒ වෙලාවේ සිදු වෙමින් තිබ්බ දෙයක් ගැන කියන්න තමයි past continuous පාවිච්චි කරන්නේ. ඔන්න මෙහෙම කියනවා to talk about an activity. යම්කිසි ක්‍රියාකාරකමක් ගැන කතා කරන්න. activity in progress. සිදු වෙමින් තියෙන ක්‍රියාකාරකමක් ගැන කතා කරන්න. at a particular time in the past. අතීතයේ යම්කිසි වෙලාවක නැත්තම් නිශ්චිත වෙලාවක නැත්තම් විශේෂිත වෙලාවක. අතීතයේ වෙලාවක අතීතයේ මම සිංහලෙන් මේව දානවා අතීතයේ වෙලාවක සිදු වෙමින් තිබුණ වැඩ. සිදු වෙමින් තිබුණ දෙයක්.
ඕක පොතට ඔළුවට දාගන්න අතීතයේ යම්කිසි වෙලාවක විශේෂ වෙලාවක වෙන්න පුළුවන් සිදු වෙමින් තිබ්බ දෙයක්. ඒ වෙලාවට ඒක සිදු වෙමින් තියෙනවා. අහනවා සහෝදරය අහනවා ඊයේ උදේ මොනවද කරමින් හිටියේ? ඊයේ උදේ 6ට විතර. මම කියනවා I was sleeping. මම නිදියන්නේ හිටියේ. ඊට පස්සේ අම්මා අහනවා අද 3ට මොනවද කර හිටියේ? I was doing my homework. හරි. හිතන්න ඊයේ පටන් ගත්ත 6:00ට විද්‍යාව පන්තිය. ඉවර වුණේ 6:00ට පටන් ගත්ත 6:30ට පටන් ගත්ත සයන්ස් ක්ලාස් එක ඉවර වුණේ 8ට. හරි. එහෙනම් 7ට මොනවද කර හිටියේ? I was learning science. I was learning science. අන්න බලන්න පුතේ past continuous කියන්නේ අතීතයේ වෙලාවක සිදු වෙමින් තිබ්බ දෙයක්. දැන් අපි දැනගන්න ඕනේ අපි මේක කොහොමද ලියන්නේ? තව භාවිත තියෙනවා. මම ඒවා පස්සේ කියන්නම්. හරි දැන් මේක ඔළුවට දාගෙන ඉන්න. කොහොමද ලියන්නේ? අපි දන්නවා. සබ්ජෙක්ට් එක දානවා මේකේ. සබ්ජෙක්ට් එක ෆෝමේෂන් එකට සබ්ජෙක්ට් එක ඊළඟට දාන්නේ අපි verb එක ඊළඟට දාන්නේ අපි මොකද්ද? object. ඔය විදිහට ලියන්නේ. එතකොට සබ්ජෙක්ට් එක verb එක object එක. එතකොට අපිට සබ්ජෙක්ට් පුළුවන් ද මේ ටෙන්ස් එකක් මාරු කරන්න verb එකට පුළුවන් ද object එකට පුළුවන් ද කියලා දැනගන්න ඕනේ. හොඳට මතක තියාගන්න මේ ටෙන්සස් කියලා තියෙන જાතිය මාරු කරන්නේ verb එක විතරයි. මෙහා විතරයි. මෙතනින් ක්‍රියාපද දෙකකින් තමයි හැදෙන්නේ. ක්‍රියාපද කීයකින්ද? simple past එකේ went එක වගේ එකකින් නෑදුනේ. මේකේ ක්‍රියාපද දෙකක් තියෙනවා පුතේ. අනිවාර්යයෙන්ම ක්‍රියාපද දෙකයි. ඒ ක්‍රියාපද දෙක මොකද්ද? past continuous එකක් හදනකොට අනිවාර්යයෙන්ම was එක හරි අනිත් එක were එක හරි තියෙන්න ඕනේ. was were be verb එක අතීත කාලේ and නිසා වල අතීතේ. ඒ වගේම verb එකට අනිවාර්යයෙන්ම ing එකතු වෙන්න ඕනේ. verb එකට මොනවද එකතු වෙන්න ඕනේ? ing. ඔන්න බලන්න මම ගෙදර වැඩ කරමින් සිටියා. ඕන් ඊයේ 7 කියලා ගන්න. ඊයේ 7 ඊයේ රෑ 7 මම මොනවද කරේ? ඕන් අපි පවුලේ සමාජිකයෝ මම ගෙදර වැඩ කරමින් හිටියා. I ඔන්න ලියන්න පටන් ගන්නවා was අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. I was do එකේ ing එක දාන්න වෙනවා doing. I was doing my homework. ඊයේ 7 වෙනකොට නම් මම මොනවද කරමින් හිටියේ? මගේ ගෙදර වැඩ මේ was doing කියන එක තමයි පුතේ past continuous වෙන්නේ. හරි සරලයි මේ ටික ඉගෙන ගන්න. ඊළඟට මගේ සහෝදරයා ඉංග්‍රීසි ඉගෙන ගන්න හිටියා. මගේ සහෝදරයා ඉංග්‍රීසි ඉගෙන ගන්න හිටියා. 6යි කියලා තමයි ඉංග්‍රීසි පටන් ගත්තේ. හැබැයි ඉවර වුණේ 8ට. හැබැයි 7 වෙනකොට මොනවද කරේ කියලා අහන්නේ. එහෙනම් සහෝදරයා ඉංග්‍රීසි ඉගෙන ගන්න හිටියා. my brother අන්න පුතේ ඒක වචනේ හින්දා අනිවාර්යයෙන්ම was දාන්න ඕනේ. my brother past continuous එකට was තියෙන්න ඕනේ. my brother was learning මොනවද ඉගෙන ගන්න මේකේ? English. ඔන්න පුතේ මේකේ ඇත්තටම මොකද්ද මේ continuous එක කියන්නේ? past continuous කියන්නේ මේ was වල. සිංහල තේරුම ගද්දි බලන්න. මුලින් ගන්න මම අගට යනවා. යෙදර වැඩ ing එකට mean શબ્දයක් ගන්න. mean කරමින් සිටියා. එහෙනම් මේකට mean શબ્දයක් ගන්න. මේකට සිටියා කියලා શબ્දයක් ගන්න. එතකොට was eating තිබ්බොත් coming සිටියා. was going තිබ්බොත් යමින් සිටියා. was coming තිබ්බොත් එමින් සිටියා. was watching තිබ්බොත් was watching තිබ්බොත් නරඹමින් සිටියා. අන්න බලන්න හරි ලේසියි හදන්න. මේක බලමු සිංහලට පරිවර්තනය කරලා. මගේ සහෝදරයා මුලට ගන්න. මෙහා එකට අගට මෙයන් මගේ සහෝදරයා ඉංග්‍රීසි 2. verb එකට ing දාන හින්දා අපි mean શબ્දයක් ගන්නවා. ඉගෙන ගනිමින් මොනවද? සිටියා. මගේ සහෝදරයා ඉංග්‍රීසි ඉගෙන ගනිමින් හිටියා. අම්මා බත් වෙමින් හිටියා. mother was cooking rice. own ක්‍රිකට් සෙල්ලම් කරමින් හිටියා. එහෙනම් අපි කියනවා they දැන් රෑ 4ට සෙල්ලම් කරනවා. day and night සෙල්ලම් කරනවා. they එක්ක verb දානවා. they were play එකේ ing they were playing මොනවද? cricket. එහෙනම් ඔන්න පුතේ past continuous අපි in detail කියලා දෙනකොට මම මේකේ වැඩි විස්තර කියලා දෙන්නම්. අපි past continuous පාවිච්චි කරන්නේ අතීතයේ වෙලාවක සිදු වෙමින් තිබ්බ වැඩ කියලා. සමහර විට තව එකක් කියන්නම් ඉස්සරහට උගන්වන්න තියෙන එක. යම් කිසි දෙයක් සිදු වෙමින් තියෙනකොට තවත් දෙයක් සිදු වෙමින් තියෙන්නත් පුළුවන්.
අම්මා බත් උයමින් සිටින අතරතුර මම ගෙදර වැඩ කරමින් සිටියා. ඉස්සරහට ගන්නනම් පුතේ make tense වෙනම ගද්දි while mother was cooking rice I was doing my homework. ඔය වගේ ඒවා තමයි අම්මා බත් උයමින් සිටින අතරතුර මම ගෙදර වැඩ කරමින් සිටියා. එක ඇක්ෂන් එකක් වෙමින් තියෙනකොට තව ඇක්ෂන් එකක් වෙමින් තියෙන්නත් පුළුවන්. එක ඇක්ෂන් එකක් වෙනකොට තව ඇක්ෂන් එකක් වෙමින් තියෙන්නත් පුළුවන්. ඒවා අපි පස්සේ කතා කරමු. දැන් බේසික් රූල් එක ගන්න අතීතයේ වෙලාවක විශේෂ වෙලාවක සිදු වෙමින් තිබ්බ වැඩ. ඊට කලින් පටන් ගන්නෙ. හැබැයි ඒ වෙලාව වෙනකොට සිදු වෙමින් තියෙනවා. හැබැයි ඉවර වෙන්නේ ඊට පස්සේ. වෙලාව වෙනකොට තව වැඩ තියෙනවා. එහෙනම් මම කොළඹ යමින් හිටියා උදේ 6ට. ඒ කියන්නේ මම තවම ගෙදරින් පිටත් වෙලා ඉවරයි. කොළඹට ගිහිල්ලත් නෑ මම මග. එක කුරුණෑගල ඊළඟට සමහර විට කඩවත ඒ වගේ මග වෙන්න පුළුවන් හේතුව මම තවම ඒ මිඩල් එකේ ඉන්නේ. ඒ දේ එහෙනම් ඔන්න past continuous යම්කිසි සිදුවීමක් අතීතයේ සිදු වෙමින් තිබුණා කියන්න ගන්න ලියන්නේ was were එක ing දානවා. එහෙනම් ඔන්න past continuous මතක තියාගන්න. ඔන්න පුතේ වැදගත්ම ටෙන්ස් එකක් කරන්න යන්නේ හොත්තට ඔළුවට දාගන්න පුතා past perfect tense එක. past perfect simple කියලාත් මේකට කියනවා. past perfect එක තමයි ඇත්තටම වැදගත් දෙයක්. මේකේ හරිම ලස්සන කියවනක් තමයි කියවෙන්නේ past perfect එකේ. මේක අපිට reported speech වලදී ඕනේ වෙනවා. සමහර වෙලාවට මේක conditional sentences වලදී clause වලදී ඕනේ වෙනවා. මේකේ ගොඩාක් තැන්වලදී අපිට මේ past perfect එක ඕනේ වෙනවා. හරිම ලස්සන අදහසක් තමයි මේකෙන් දෙන්නේ. මේකේ හරිම මම නම් කැමති මේක ඉගෙන ගන්න. මේක තමයි tense එක තමයි past perfect. මේක හරි ලස්සන අදහසක් දෙන්නේ. ඔන්න බලන්න මොකද්ද මේ? දැන් past simple එකේ දුන්නේ දැන් අපි 7යි කියලාම ගන්නම්කො මම වෙලාව. මේ වෙලාව 7යි. මම මේ 7ම වෙලාව තමයි ගන්න. past simple එකේ කිව්වේ 7ටම වෙච්ච වෙලාව. past simple එකේ කිව්වේ 7ට වෙච්ච වෙලාව. තාත්තා ගෙදර ආවා 7ට. father came home at 7. ඒ කියන්නේ තාත්තා ගෙදර ආවේ 7ට. එතකොට past continuous එකේ කියුනේ කොහොමද? තාත්තා 7ට ගෙදර එමින් සිටියා ඉස්සෙල්ලා එකේ. එහෙනම් father was coming home at 7. ඒ කියන්නේ තාත්තා තවම මග 7 වෙනකොටත් මග. හැබැයි past perfect එකේ මොකද්ද කියන්නේ කියලා ඔන්න දැන් මම පුතේ කියන්නම් පොඩ්ඩක් හඳුන්වලා දෙන්නම්. past perfect එක පුතේ අපි මේ වර්තමාන කාලේ මෙතන අතීත කාලයක් ගැන තමයි මේ මම එකට දාන්නම් වර්තමාන. පළවෙනි අතීත දෙක past perfect එකෙන් මෙන්න මෙහෙම ලස්සන අයිඩියා එකක් දෙන්න. දැන් මම පොඩි සිටුේෂන් එකක් දෙනවා. මෙහෙම. මම දැන් මේ දවස්වල නම් බෑ වෙන්න පුළුවන්. මම තාත්තත් එක්ක ඊයේ ආව පන්තියට. තාත්තා මාව දාලා එයා නුවර ගියා. තාත්තා මාව පන්තිය ළඟින් බයික් එකේ දාලා එයා නුවර ගියා. ඔන්න දවල් තමයි ආවේ. මම පන්තියේ මට තිබ්බ ඉංග්‍රීසි පන්තියක්. මාව ඉංග්‍රීසි පන්තිය ළඟට දාලා තාත්තා නුවර ගියා. ඕන් දැන් මම ඉංග්‍රීසි පන්තියට ගියා. මගේ ඉංග්‍රීසි පන්තියට ගිහිල්ලා මගේ ඉංග්‍රීසි පන්තිය ඉවර වෙන්නේ ඊයේ 7ට. හරිද? මම 7ට තමයි මගේ බස් එකේ ගෙදර යන්න පුළුවන් වෙලා. 6 මාට විතර ඉවරලා 7 වෙනකොට මම ගෙදර යනවා. එහෙනම් මම ගෙදර ගියපු වෙලාව තමයි ඊයේ 7. හරි. ඔන්න දැන් මේකේ කියන්නේ දැන් තාත්තා මාව ගන්න එන්නේ නැහැ. හරි. තාත්තා කෙලින්ම ගෙදරට එන්නම් කිව්වා. තාත්තා දැන් නුවර ගියානේ මාව පන්තියට දාලා. මම මෙහෙම කියනවා. මම ඊයේ පන්ති ඇරිලා ගෙදර යද්දි තාත්තා ගෙදර ඇවිල්ලා තිබුණා. දැන් මාව දාලා ගියපු එකන මම යන්න ඉස්සල්ලාද ඇවිල්ලා තිබුණා කියලා කියවෙන්නේ. ඒක කියවෙනකොට ඉස්සල්ලාද වෙච්ච වැරද්ද, 7ට වෙච්ච වැරද්ද, 7ට පස්සේ වෙච්ච වැරද්ද. ඔන්න ඕක තමයි past perfect. ඒ කියන්නේ බලන්න මම ගෙදර යනකොට මම කීයකට ගියේ ගෙදර 7ට පන්ති ඉවර වෙලා. තාත්තා ඇවිල්ලා තිබුණා. එහෙනම් පුතේ ඇවිල්ලා තියෙන්නේ මේ ඒිට කලින් අතීතෙක නේද? හැබැයි මම දන්නේ නැහැ තාම ඇවිල්ලාද කියලා. මම ගෙදර යනකොට තාත්තා ඇවිල්ලා තිබුණා. ඒ කියන්නේ පුතේ මෙන්න අතීතයටත් කලින් අතීතයක්. අතීතයක් වගේ. ඒ කියන්නේ අතීතෙකත් තවත් අතීතයක් එහා පැත්තට. මම ගෙදර ගියපු වෙලාව ඊයේ අතීත කාලේ 7. ඊටත් කලින් වෙච්ච වැඩක් 7ටත් කලින්. එහෙනම් තාත්තා ඇවිල්ලා තිබුණා. එහෙනම් ඒ ඇවිල්ලා තිබිලා ඒකේ ප්‍රතිඵල මම එනකොට තාත්තාවද කියලා ආනවා. ප්‍රතිඵල තාත්තා සමහර විට ඒ විලාවට චුට්ටක් වෙලා ඉස්සලා වෙන්න පුළුවන්. දැන් නානවා වෙන්නත් පුළුවන්. අන්න මම ගෙදර එනකොට තාත්තා ඇවිල්ලා තිබුණා. ඔන්න සර් දැන් මෙතන කියන්නේ උත්සාහ කරන්නේ past perfect එක පාවිච්චි කරන්නේ හැම වෙලෙම මතක තියාගන්න පුතේ
to talk about an action which occurred before another action or time in the past. ඒ කියන්නේ තවත් action එකක් වෙන්න පුළුවන්, තවත් වෙලාවක් වෙන්න පුළුවන්, ඒ වෙලාවටත් කලින්. දැන් මේ සර් ඉන්නේ වර්තමාන කාලේ නම් මේ දැන් මේ මෙතන පෑන් තුනක් තියෙනවා. මේ අපි හිතමු මේක වර්තමාන කාලේ නම් මේක පළවෙනි අතීතේ. ඒටත් කලින් අතීතයක් තමයි past perfect එකෙන් කියන්නේ. ඒ කියන්නේ යනවා එකක් පැන්නාම ගියා නෙවෙන්නේ. තව එකක් පයින්නවා ගිහිල්ලා තිබුණා. ඔන්න තව එක විදියක් එනවා ආවා දෙවෙනි අතීතේ පළවෙනි අතීතේ ඇවිල්ලා තිබුණා අන්න past perfect අතීතේ. ඔන්න නැවත කනවා වර්තමානයේ කෑවා simple past කාලා තිබුණා අන්න past perfect. හැම වෙලේම පුතේ පළවෙනි අතීතයටත් කලින් සිද්ධ වෙච්ච දෙයක් තමයි මේ perfect එකෙන් කියන්නේ. ඒ කියන්නේ අතීතේ වෙලාවකටත් කලින් සිද්ධ වෙච්ච දෙයක්. මම ගෙදර යනකොට තාත්තා ඇවිල්ලා තිබුණා. When I went home my father had come home. මගේ තාත්තා ඇවිල්ලා තිබුණා. හොඳට බලා ගන්න usage එක. perfect මේක භාවිතා කරන පුතේ reported speech වල පාවිච්චි කරනවා. මේකදී ඒ කියන්නේ අතීතෙන් එකක් අතීතයට යවනවා කියන්නේ past perfect එකට යවනවා. ඔන්න මම මෙහෙම කියනවා. මම ගෙදර යනකොට මම හතරවෙනි ගෙදර ගියේ දැන් ඔළුවට දාගන්න මම ගෙදර යන වෙලාව. මම ගෙදර යනකොට අම්මා උයලා තිබුණා. අම්මා උයලා තිබුණා. එහෙනම් මම ගෙදර යනකොටද අම්මයි ගෙදර ගියාට පස්සේ ගෙදර යන්න ඉස්සර. ගෙදර යන්න කලින්. එහෙනම් සිද්ධිය වෙලා තියෙන්නේ හතටත් කලින් වෙච්ච වැඩක්. අම්මා උයලා තිබුණා. හැබැයි මම දන්නේ නැහැ. තාම මම කෑවනේ ප්‍රතිඵල තියෙනවා. ඒ අතීතේ වෙලාව වෙනකම්. මම උදේ දාලා ආවල මම කියලා දුන්නා දාලා ආවා රෙදි ඇඳුම් ටික. ඊයේ උදේ මේ 3ට විතර මම ඇඳුම් ටික දාලා ගියා පරණ ඇඳුම් ටික. හරිද? දාලා එනකොට මම ගෙදර ආවේ 7ට. මගේ ඇඳුම් ටික හොදලා තිබුණා. එහෙනම් කවුරු හරි මගේ ඇඳුම් ටික හොදලා තිබුණා. මම ගෙදර ගියේ 7ටනේ. ඊට කලින් වෙච්ච වැඩක් ගැනද කියන්නේ ඊට පස්සේ වෙච්ච වැඩක්ද? මගේ ඇඳුම් ටික හොදලා තිබුණා කියන්නේ. ඊට කලින් වෙච්ච වැඩක් කියන්නේ. ඒ කියන්නේ පුතේ past perfect වල කියන්නේ පළවෙනි අතීතයක් ගැන නෙවෙයි දෙවෙනි අතීතයක්. ඒ කියන්නේ අතීතෙටත් කලින් අතීතයක් ගැන මේකෙන් සඳහන් කරන්නේ. වර්තමානයේ එහෙනම් simple past ගියා ඊළඟට තමයි past perfect. මේකට තමයි මේ කාලේ තමයි past perfect එක. මේක past perfect එක. ඒ කියන්නේ දෙවෙනි අතීතේ මම අතීත ප්‍රේම දාන්න පළවෙනි අතීතේ දෙවෙනි අතීතේ තමයි past perfect එක. ඕක හොඳට ඔළුවට දාගන්න ලස්සන ටෙන්ස් එකක් මේක. දැන් අපි බලමු. දැන් දන්නවලා past perfect එක. යනවා ගියා ගිහිල්ලා තිබුණා. කනවා කෑවා පළවෙනි අතීතේ කෑවනේ කාලා තිබුණා. එනවා ආවා ඇවිල්ලා තිබුණා. සිද්ධිය වෙන්නේ අතීතයටත් කලින් අතීතයක වෙන්නේ. එහෙනම් අපි බලමු දැන් මේක ලියන්නේ කොහොමද කියලා. අපි දන්නවා subject verb object තමයි දාන්නේ. මොකක්ද දාන්නේ? subject verb object. මම ඊට ඉස්සලා කියන මේක සිංහලෙන් පොඩ්ඩක් ලියන්න. අතීතයේ වෙලාවකට අතීතයේ වෙලාවකට හෝ අතීතයේ වෙලාවකට හෝ ක්‍රියාකාරකමට කලින් වෙච්ච දෙයක්. ක්‍රියාවකට කලින් උන සිද්ධිය. ඕකවලුද? මම සිංහලෙන් ලියුවේ සිංහලෙන් එච්චර ලොකුට ගන්න ඕනේ. අතීතයේ වෙලාවකටත් කලින් වෙච්ච සිදුවීමක් තමයි මෙතෙන් කියන්නේ. අතීතේ past in the past. හොඳම වචනේ past in the past. අතීතයට කලින් අතීතයක් තමයි උන සිද්ධිය. දැන් හොඳට ඔළුවට දාගත්තා. දැන් අපි යනවා පුතේ මොකේද? මේක වැදගත්ම ටෙන්ස් එකක් ඉඳලා තමයි සර් මෙහෙම කරන්නේ. අපි ලියන්න යනවා subject එක ඊළඟට verb එක ඊළඟට object එක පිළිබඳව අපි ලියන්නේ. එතකොට අපි මොකටද මේ past පාවිච්චි කරන්නේ? subject එකෙන්ද change කරන්නේ tense එක, verb එකෙන්ද change කරන්නේ tense එක, object එකෙන්ද change කරන්නේ tense එක. subject එකෙන්වත් object එකෙන්වත් verb tense එක change කරන්න බෑ. එහෙනම් මොකෙන්ද change කරන්නේ? verb එකෙන් පුතේ මේකේ verb වර්ග දෙකක් තියෙනවා. අනිවාර්යයෙන්ම ඒක වචන උනත් එකයි බහුවචන උනත් එකයි. මෙතන අනිවාර්යයෙන්ම had වෙන්න ඕනේ.
head එක ගන්න. මොකද්ද ගන්න උපකාරක ක්‍රියාපදේ? head එකට පස්සේ අනිවාර්යයෙන්ම past participle දාන්නේ. past participle මයි දාන්න ඕන. උදාහරණයක් වශයෙන් අපි හිතමුකෝ මොනවාද verb වර්ග පහ මම මෙතන දෙන්නම්. නැවත වතාවක් go තියෙනවා, goes තියෙනවා, went තියෙනවා, gone තියෙනවා, ඊළඟට going තියෙනවා. base එක මේකෙදි base එක බෑ, s එක බෑ, past එක බෑ, ing එකක් බෑ, past participle විතරයි ගන්න පුළුවන් මේ perfect tenses වල. එහෙනම් had එකත් එක්ක ක්‍රියාව past participle. අපි කියමුකෝ ඔහු ගෙදර වැඩ කරලා තිබුණා. he අන්න දානවා had එක, he had done homework. do එකේ past participle එක done, he had done homework. හරි. අම්මා කියනවා මේ 10ට ඉස්සලා කරපන් කියලා අම්මා යනවා ටවුමට. හරි. අම්මා 8ට විතර යනවා 10ට ඉස්සලා කරන්න කියලා. අම්මා 10ට එනවා. අම්මා එනකොට මම කරලා තිබුණා 10ට කලින් කරපු එක. හරි. අම්මා එන වෙලාවට මම කරලා තිබුණා. එහෙනම් had done. ඊළඟට මොනවද? මම බඩගින්නේ ගෙදර ආවේ ඊයේ. මම එනකොට මම හරි සතුටු වුණා. මම එනකොට අම්මා බත් උයලා තිබුණා. අම්මා බත් උයලා තිබුණා. අම්මා මං එන්නත් කලින් තමයි උයලා තිබුණේ. හැබැයි මං කාලා නැහැ ප්‍රතිඵල තියෙනවා. ඒ අතීතේ වෙලාවට mother had cooked එකේ past participle එක cooked rice. mother had cooked rice. අපි spoken english cooked ගන්න නැහැ. අගටට શબ્දයක් ගන්න. ඇයි ඒ? පොතේ මේවට කියනවා මේ k එකට කියනවා අපි ඒකයි spoken english වල ඉස්සරහට ඉගෙන ගන්නවා. lesson එකට එවන්න. cooked ගන්න නැහැ. ඇයි ඒ? k එක voiceless sound එකක්. ඒ අපේ vocal cord එකක් තියෙනවා. ඒක vibrate වෙන්නේ නැත්නම් voiceless. ඒවට ed දාද්දි අගටට શબ્දයක් ගන්න. cooked නෙමෙයි cooked. stopped ගන්න stop. අගටට શબ્දයක්. ඕන් සුද්ධ කතා කරන්නේ එහෙමයි. අපි ඒවා spoken english වල තමයි ඉගෙන ගමු. හරි. එහෙනම් mother had cooked rice. සිංහල තේරුම අම්මා බා මේ ලා શબ્දයක් ගන්න. උයලා තිබුණා. had එක. මෙතන ලා තිබුණා. එහෙනම් කාලා තිබුණා, ඇවිල්ලා තිබුණා, නාලා තිබුණා, උදව් කරලා තිබුණා, ආරාධනා කරලා තිබුණා. හරි. අතු ගාලා තිබුණා. මං ගෙදරින් එනකොට මගේ කාමරේ හරිම අන්ටයිට්. හැබැයි මම ගෙදර යනකොට මගේ කාමරේ අතු ගාලා තිබුණා. පැසිව් වෙනකොට කොහොමද ලියන්නේ? My room had been swept. ඒ කියන්නේ someone had swept my room. කිසියම් කෙනෙක් මගේ කාමරේ අතු ගාලා තිබුණා. අන්න past perfect. මම පොඩි වෙලාවක් අරගෙන මේක කරේ පොතේ. අනිවාර්යයෙන්ම past perfect මතක තියාගන්න. reported speech, relative clauses, unreal past tense ඔය ඔක්කොගෙම මේ past perfect එක ඕනි වෙනවා. මතක තියාගන්න යම්කිසි සිදුවීමක් අතීතයේ වෙලාවකට කලින් සිද්ධ වෙලා එහි ප්‍රතිඵල අර අතීතයේ වෙලාව වෙනකන් තියෙන එක තමයි කියන්නේ past perfect එක කියලා. මම අද අතු ගන්න ඉන්නවා. මමයි මේ සෝමපාලයි තමයි අතු ගන්නේ අද පන්ති. හැබැයි මම උදේ යනකොට 7:20 විතර වුණා. 7:20ට යනකොට පන්තිය හරිම පිරිසිදුයි. එතකොට මම කියන්නේ මොකද? මම අද පන්තියට එනකොට සෝමපාල පන්ති අතු ගාලා තිබුණා. ඒ කියන්නේ අතු ගෑවේ 7:20ට කලින් ප්‍රතිඵල 7:20 වෙනකන් තියෙනවා. දැන් තේරුණා නේද perfect එක? මම පන්තියට යනකොට හිතන්න මම පන්තියට යනකොට පරක්කුයි ගුරුවරයා ඇවිල්ලා තිබුණා. මම යන්න කලින් තමයි මේ වැඩේ දාන්නේ. perfect එකෙන් සිද්ධ වෙන්නේ පුතේ ඒ කතා කරන වෙලාවට කලින් සිද්ධියක්. ලියන්නේ කොහොමද? had එක දාලා ක්‍රියාව past participle දාන උල් වෙලා ගන්න. එහෙනම් he had done homework. ඔහු ගෙදර වැඩ කරලා තිබුණා. අම්මා බත් උයලා තිබුණා. mother had cooked rice. Father had brought a newspaper. තාත්තා පත්තරයක් ගෙනල්ලා තිබුණා. He had bought a novel. ඔහු නවකතාවක් මිලදී අරන් තිබුණා. හොඳට මතක තියාගන්න මේකේ සිද්ධිය. go එකේ අතීතේ මොකක්ද? went එකෙන් පයින්නවා කියන්නේ had gone වෙනවා කියන එකයි. ඒ කියන්නේ පොතේ යනවා, ගියා, ගිහිල්ලා තිබුණා. ඔය ටික හොඳට මතක තියාගන්න. මෙන්න මේක අවසාන වශයෙන් මේක go නම් යනවා නම් මේක went ගියා. මේ පළවෙනි අතීතේ. මේක තමයි had gone.
ඔන්න ඔළුවට දාගන්න මේක. එතකොට මේක අමාරු නෑ. එහෙනම් අපි යමු අවසාන past tense එකට past perfect continuous. හරි පුතේ ඔන්න අපි අවසානම තැනට ආවා past perfect continuous. අපි past simple කතා කරා, past continuous කතා කරා, past perfect කතා කරා. දැන් අපි යනවා අවසානම එකට past perfect continuous tense. කට්ටිය ගොඩක් දන්නේ නැති ඉඳලා මේකේ ඇත්තටම භාවිතේ දන්නේ නැති ඉඳලා කට්ටිය පාවිච්චි කරන්නේ නැහැ. ඇත්තටම පාවිච්චි කරන්නේ නැහැ. ඒ වුණාට පුතේ ඇත්තටම මේවා පාවිච්චි කරන්න පුළුවන් ඒවා. අපිට එදිනෙදා අපිට පාවිච්චි කරන්න පුළුවන් දේවල්. හොඳට ඔළුවට දාගමු. පස්සේ අපි යනවනේ in details කතා කරන්න. එතකොට examples පොඩයි කොහොමද convert කරන්නේ සිංහලට කොයි වගේ දේවල්ද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. past perfect continuous. දැන් අපි ගත්තේ අතීතයේ වෙලාව කියලා 7. මම මෙතනත් ගන්නවා 7 කියන වෙලාව. අන්න දැන් ඔන්න මම ගත්තා ඊයේ හවස 7 වෙලාව. දැන් මට කියා ගන්න ඕනේ මෙහෙම. ඊයේ 7ට මේක perfect continuous වල හැම වෙලේම කරන්න පුතේ කාලයක් ඇඟවීමක් තමයි ගොඩක්ම කරන්නේ. යම්කිසි කාලයක් තිස්සේ වෙමින් තියෙන දෙයක්. බලන්න present perfect continuous එක මම අර කිව්වේ මම දැන් මේ පොත දුන්නා අක්කට කියවන්න කියලා. මේ වෙලාව වෙනකොටත් තාම කියවලා නැහැ. තවමත් කියවනවා. දැන් ඔබ මේ පැය 3ක් තිස්සේ නේද කියවමින් ඉන්නේ. ආන් මේ වගේ වැඩක්. මම ඊයේ පන්ති ඇරිලා ගෙදර ආවේ කීයටද? 7ටනේ. මං එනකොට තාත්තා හරීම නිකන් හෙම්බත් වෙලා වගේ. හරි හෙම්බත් වෙලා වගේ තාත්තා ඔන්න ඇඟේ මඩ ගාගෙන එකනේ දැන් එන්නේ මේ දවස්වල මාන්සිලා වැඩ කරනවානේ. ඔන්න එනකොට තාත්තා දැන් නාන්න සෝදා සමහර විට තාත්තා ඒ වැඩේ ඉවර කරලා එනවා වෙන්න පුළුවන්. සමහර විට තාත්තා ඒ වැඩේ කරනවා වෙන්නත් පුළුවන්. මට මෙහෙම කියා ගන්න ඕන. අම්මා මොකද තාත්තා? අම්මා කියනවා. ඔබ දැන් 7ටනේ ආවේ. තාත්තා පැය 3ක් තිස්සේ වැඩ කරමින් හිටියා කියනවා. මම අද කියනවා මෙහෙම. මම ඊයේ ගෙදර යනකොට තාත්තා පැය 3ක් තිස්සේ වත්තේ වැඩ කරමින් ඉඳලා තිබුණා. ඒ කියන්නේ තාත්තා වත්තේ වැඩ කරන්න පටන් ගන්න ඇත්තේ 4ට විතර. 4ට හෝ 3:00ට වෙන්න පුළුවන්. 5ට වෙන්නත් පුළුවන්. 4ට කියමුකෝ. 4 ඉඳන් දිගටම වැඩ කරගෙන 7 වෙනකොටත් සමහර විට වැඩ කරගෙන ඉවර වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. හැබැයි ඒ වලෙම වැඩ කරලා ඉවර වෙන්නත් පුළුවන්. අන්න බලන්න ඔයාලට මෙතන කියා ගන්න ඕනේ පුතේ ඔය තාත්තා වැඩ කරපු එකටත් වඩා ඒක කොච්චර වෙලාවක් තිස්සේ වෙමින් තිබ්බද කියලා. 4 ඉඳන් 7 වෙනකන් ගන්නකො කීයද 3 hours. කොච්චරද 3 hours. එහෙනම් ඔන්න මට කියා ගන්න ඕනේ මේමයි තාත්තා වත්තේ වැඩ කරමින් ඉඳලා තිබුණා පැය 3ක් තිස්සේ මම ඊය 4ට ගෙදර යනකොට පව් අප්පා කියලා කියනවා. හරි. ඊට පස්සේ ඔන්න දැන් මගේ නවල් එක අක්ක ගන්න එක මම කියලා දුන්නානේ පළවෙනි වීඩියෝ එකේදී. අක්කා කොහොම හරි පටන් ගන්න තියෙන්නේ උදේ 4ට විතර උදේ මේ 8ට විතර කියවන්න. අන්න මගේ අක්කා මගේ නවල් එක කියවමින් ඉඳලා තිබුණා උදේ 8 පටන්. ඒ කියන්නේ ඒ වෙනකොටත් තාම ඉවර වෙලා නැති වෙන්න පුළුවන්. සමහර විට එවෙලෙම ඉවර වෙන්නත් පුළුවන්. ඔයාලට කියා ගන්න ඕනේ පුතේ. ඒ දේ කොච්චර වෙලාවක් සිද්ධ වෙමින් තිබිලා තිබුණාද කියලා. මේකෙදි වෙනස තියෙන්නේ present perfect එකත් එක්ක. perfect continuous present perfect continuous එකේ වර්තමානයට සම්බන්ධයක් තියෙන්නේ සිදු වෙමින් තිබිලා තිබුණ දේ. මේකේ දැන් අතීත වෙලාවකට කලින් සිදු වෙමින් තිබිලා තිබුණ දේක ඒකේ කාල සීමාව අඟවන්න ගන්න. කාල සීමාව අඟවන්න තමයි ගන්නෙ. මම ගෙදර යනකොට ඔන්න මාමයි නැන්දයි තවත් මම මේක එක්සැම්පල් එකම තමයි ඔයාලට තේරෙන්නේ. මාමයි නැන්දයි එනවා කිව්වා අපේ ගෙදර. මම ඉංග්‍රීසි පන්ති ගියා. මම ගෙදර ආවේ 7ට. අම්මා කියනවා මම මේ දැන් 3 ඉඳන් උයමින් ඉන්නේ කියලා ඒ වෙලාවට කියනවා. මම අද කියනවා අම්මා ඊයේ මම පන්ති ඇරිලා ගෙදර එනකොට පැය 4ක් තිස්සේ බත් උයමින් ඉඳලා ආර්ථි ආහාරය පිළිල කරමින් ඉඳලා තිබුණා. මට කියන්න ඕනේ අම්මා උයන එකටත් වඩා අම්මා කොච්චර වෙලාවක් තිස්සේ එය කරමින් ඉඳලා තිබුණාද කියලා. පුතේ ඔන්න දැන් මම විස්තරේ කියන්නම්. යම්කිසි සිදුවීමක් අතීතයේ වෙලාවට කලින් සිදු වෙමින් තිබිලා සිදු වෙමින් තියෙනවා. ඒක ඒ අතීත වෙලාව වෙනකොට සිදු වෙමින් තියෙන්නත් පුළුවන්. එතන ඒ වෙලාවේ නවතින්නත් පුළුවන්. හැබැයි ඔයාලා ඒ සිදු වෙමින් තිබුණ දේ කාල සීමාව අඟවන්න තමයි past perfect continuous පාවිච්චි කරන්නේ. ඔන්න ඔළුවට දාගන්න. ඊයේ 7 වෙනකොට ඊයේ 7ට වැස්ස නතර වුණා. හැබැයි මට කියා ගන්න ඕනේ වැස්ස නෙවෙයි. ඊයේ මේ උදේ ඉඳන් වයිමින් තිබිලා තිබුණානේ. It had been raining
since in the morning. ඒ කියන්නේ උදේ පටන් තමයි මේ දේ සිදු වෙමින් තිබිලා තියෙන්නේ. හරි. ඕක මතක තියාගන්න since the morning අපි යම්කිසි සිදුවීමක් අතීතයේ කතා කරන වෙලාවට කලින් පීරියඩ් එකක් ඒ කියන්නේ කාල සීමාවක් තුල සිදු වෙමින් තිබිලා තිබුණ දේවල් ඒ කාල සීමාව අංගවන්න අපි පාවිච්චි කරනවා perfect continuous. අමාරු නෑ පොඩ්ඩක් බලන්න. You can say that ඔයාට කියන්න පුළුවන් something had been happening. යම් කිසි දෙයක් සිදු වෙමින් තිබුණ දෙයක් සිදු වෙමින් තිබිලා තිබුණ දෙයක සිදු වෙමින් තිබිලා තිබුණා for a period of time. අන්න යම් කිසි කාල සීමාවක් තිස්සේ for a period of time before something else වෙන දෙයකට ඉස්සෙල්ලා. මම ඊයේ ගෙදර යනකොට අම්මා පැය 3ක් තිස්සේ බත් වෙමින් ඉඳලා තිබුණා. හරි. ඊට පස්සේ මගේ අක්කා උදේ පටන් මගේ නවකතාව කියවමින් ඉඳලා තිබුණා. තාත්තා වත්තේ පැය 3ක් තිස්සේ වැඩ කරමින් ඉඳලා තිබුණා. හරි. අන්න ඔය වගේ අපි පුතේ අතීතයට කලින් සිදුවෙමින් තිබුණ දෙයක ප්‍රතිඵල නෙවෙයි සිදුවෙමින් තිබුණ දෙයක කාල සීමාව අංගවන්න අපි පාවිච්චි කරන මොන ටෙන්ස් එකද? past perfect continuous. කොහොමද ලියන්නේ? හරිම ලේසි. දැන් මම මේක සිංහලෙන් ලියන්න. අතීතයේ කිසියම් වේලාවකට කලින් සිදුවෙමින් තිබුණ දෙයක කාල සීමාව අවධාරණය කිරීම කියලා මම නවත්තන්නම්. ඒ කියන්නේ ඔන්න සිංහලෙන්ම දැන් තේරෙනවානේ. අතීතයේ යම්කිසි වෙලාවකට කලින් මේ පළවෙනි වෙලාව තමයි 7. ඊට කලින් සිදුවෙමින් තිබුණා. ඒකේ මේකේ කාල සීමාව අවධාරණය කරන්න තමයි අපි ගන්නේ මොන ටෙන්ස් එකද? past perfect continuous. වර්තමානෙත් එක්ක නෙවෙයි දැන් සම්බන්ධ තියෙන්නේ. අතීතයේ යම්කිසි වෙලාවකටත් කලින් එක. අතීත වෙලාවක් එක්ක තමයි සම්බන්ධ තියෙන්නේ. එහෙනම් අපි කොහොමද ලියන්නේ? දැන් අපි අවසානයේදී ලියන්නේ past වල ඔයාලා දන්නවා subject එක ඊළඟට verb එක දානවා ඊළඟට ලියන්නේ ඔයාලා object එක පිළිවෙලටනේ අපි වාක්‍යයක් හදන්නේ subject verb object. එහෙනම් මොකේද අනුවද පුතේ අපි වෙන් කරන්නේ tense එක? මොකේද අනුවද වෙන් කරන්නේ verb එක? මෙතන ප්‍රධාන ක්‍රියාව තව ක්‍රියාපද දෙකක් එක්ක හැදෙන්න ඕනේ. මොකක්ද ඒක? ඕම් මෙහෙම. කොටස් තුනකින් හැදෙන්නේ මේකේ verb phrase එක. මොකක්ද බලමු. එතකොට අපි නිකම්ම මේක ඉගෙන ගත්තා වගේ තමයි. මොකද අනිවාර්යයෙන්ම head එක තියෙන්න ඕනේ past perfect කියනකොට. අර head එක. head එකත් එක්ක අනිවාර්යයෙන්ම been එක දාන්න ඕනේ. had been continuous වෙනකොට be verb එකක් එනවනේ. verb එක අනිවාර්යයෙන්ම ing එන්න ඕනේ. verb එක ing සිංහල තේරුම ගත්තේ මේකට mean શબ્දයක් ගත්තා. මෙතන ඉඳලා කිව්වා. මෙතන තිබුණා කිව්වා. ඕමානක ලස්සන තේරුමක් කරනවද? කනවනම් කමින් ඉඳලා තිබුණා. එනවනම් එමින් ඉඳලා තිබුණා. නානවනම් නාමින් ඉඳලා තිබුණා. මම ගෙදර එනකොට තාත්තා නුවර ගිහිල්ලානේ. තාත්තා පැය 3ක් තිස්සේ ගෙදර එමින් ඉඳලා තිබුණා. මට කියා ගන්න ඕනේ තාත්තා එන වෙලාව එන්න 3ට පටන් ගත්තේ. මම යනකොටත් තමයි ඇවිල්ලා නැතුව ඇති සමහර වෙලේ. මම යනකොටම එන්නත් පුළුවන්. හැබැයි මට කියා ගන්න ඕනේ තාත්තා කොච්චර වෙලාවක් තිස්සේ ඒ දේ කරමින් ඉන්නවද කියන එක තමයි. මෙතන කරමින් ඉඳලා තිබුණාද කියලා තමයි මෙතන කියන්නේ. තාත්තා පැය 3ක් තිස්සේ ගෙදර එමින් ඉඳලා තිබුණා. අන්න බලන්න. අරකේ ඇවිල්ලා තිබුණා. මේක එමින් ඉඳලා තිබුණා. මම ඔය ටෙන්ස් අතර එක දිගට පිළිවෙලට හඳලා පෙන්නන්න. past simple, past continuous, past perfect, past perfect continuous පුතේ ඔළුවට දාගන්න. ටක් ගාලා ඔයාලට ඉංග්‍රීසි පුළුවන් වෙනවා. ඉක්මනටම ඉංග්‍රීසි හදා ගන්න පුළුවන් වෙනවා. ඔන්න එක්සැම්පල්. තාත්තා පැය 3ක් තිස්සේ වත්තේ වැඩ කරමින් ඉඳලා තියෙනවා. මෙතන ඇත්තටම වැඩ කරනවටත් වඩා කොච්චර වෙලාවක් තිස්සේ ඒක කරමින් ඉඳලා තිබුණාද කියන්න ඕනේ. father ඔන්න කියනවා father දැම්ම head එක දැම්ම been එක father had been work එක දානවා working අපි ඉඳ නැතිනම් 4-3 hours කියලා දාන්නම්. ඉඳ ගන්න නැතුව 4-3 hours පැය 3ක් තිස්සේ මට ඇත්තටම තියාගන්න ඕනේ මේ 4-3 hours
තාත්තා ඔන්න අංක 1 සිංහල තේරුම ගන්න අංක 1 අකට ගන්න. පැය 3ක් තිස්සේ වැඩ කරමින් ඉඳලා තිබුණා. අන්න සිංහල කියන්නේ. තාත්තා පැය 3ක් තිස්සේ වැඩ කරමින් ඉඳලා තිබුණා. එහෙනම් අම්මා පැය 4ක් තිස්සේ බත් වෙමින් ඉඳලා තිබුණා. කොහොමද කියන්නේ? mother ඔයාලා දැන් දන්නවා ක්‍රමේ reference එක මොකද්ද? had been අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. cook එකේ මොකද්ද ගන්නෙ? cooking. Mother had been cooking rice for ඔන්නංගවන for 4 hours. අර for make it for you are for 4 hours. මේක අංගවන්න තමයි ගන්නෙ කාල සීමාව. ඒ කියන්නේ අතීතයට කලින් වෙමින් තිබිලා තිබ්බ දෙයක කාල සීමාව අංගවන්න තමයි පුතේ අපි ගන්නෙ past perfect continuous tense එක. මතක තියාගන්න. තාත්තා පැය 3ක් තිස්සේ වත්තේ වැඩ කරමින් ඉඳලා තිබුණා. අම්මා පැය 4ක් තිස්සේ බත් වෙමින් ඉඳලා තිබුණා. since එක දාන්න පුළුවන් හැබැයි පටන් ගත්ත වෙලාව. My sister had been reading that novel since 8 o'clock. අටේ ඉඳන් මගේ සහෝදරිය ඒ නවකතාව කියවමින් ඉඳලා තිබුණා. හරි. ඊළඟට ඕන් දැන් අම්මා බැන්නා ඊයේ රෑ 7ට මල්ලිට. ඇයි බැන්නේ? My brother had been watching television since 1 o'clock. එකේ ඉඳන් මොනවද? TV බලමින් ඉඳලා තිබුණ හින්දා තමයි අම්මා බැන්නේ TV බලන එකට වඩා ඒක කොච්චර වෙලාවක් තිස්සේ කියන කාල සීමාව යන ඉඳලා තමයි අම්මා බැන්නේ. ඔන්න එහෙනම් පුතේ මතක තියාගන්න past perfect continuous අතීතේ වෙලාවකට කලින් සිදු වෙමින් තිබුණ දෙයක්. සමහර විට ඒ වෙලාවෙන් පස්සේ සිදු වෙමින් තියෙන්න පුළුවන්. අතීතේ වෙලාව ඒ වෙලාවට නිර වෙන්නත් පුළුවන්. ඒකේ කාල සීමාව අඟවන්න තමයි අපි පාවිච්චි කරන්නේ past perfect continuous tense එක. එහෙනම් past simple එක, past continuous එක, past perfect එක, past perfect continuous එක කොහොමද හැසිරෙන්නේ කියලා දැන් ඔයාලා හොඳටම දන්නවා. හොඳට ඔළුවට දාගන්න මේ tense හතර වෙනස් වෙන්නේ කොහොමද බලන්නකො. I went simple past, I was going past continuous was were going, I had gone, I had been going. ඕක තමයි වෙන්නේ. මම අවසාන වතාවට ඔයාලට මේකේ වෙනස එක තැන තියලා රූප සටහනකින් පෙන්නන්නම්. past simple, past continuous, past perfect and past perfect continuous. එතකොට lesson එක ඉවරයි. හරි පුතේ. අපේ පාඩමේ අවසාන අධ්‍යයනය හොඳට තේරුණාද කියලා බලන්න දැන් මේකෙන් අපි බලමු කොහොමද මේ tense හතරෙම කොහොමද වෙනස් වීම ඇති වුනේ කියලා. මම tense wise කිව්වා. දැන් මේ බේසික් එක තව ඉස්සරහට පුතේ ගොඩාක් දේවල් එක tense එකෙන් tense එකට කතා කරනවා. ඔයාලට ලියවනවා, අනිවාර්යයෙන්ම ලියවනවා. ඒක තව භාවිත තියෙනවා. ඒ වුණාට මම මේ කරලා තියෙන බේසික් රූල් එක ඕක දැනගත්තොත් තමයි ඉස්සරහට යන්න පුළුවන්. එහෙනම් බලමු අපි past simple එක, past continuous එක, past perfect එක, past perfect continuous වාක්‍ය වශයෙන් වෙනස් වෙන්නේ කොහමද? සහ මම ඇඳපු එක දැන් එක තැන තියෙන්නේ මේ present අතර, මේ past පැත්තට යන්නේ, මේ future පැත්තට. දැන් මේ කතා කරන්නේ past අතර. මම මොනවද කරන්නේ මෙහෙම? මම ඊයේ රෑ 7 ගත්තානේ. ඔන්න බලන්න ඊයේ රෑ 7ට වෙච්ච වැඩේ 7. හැම එකේම ඊයේ 7 දාගත්තා. පිළිවෙලට හැම එකේම රාත්‍රී 7 පුතේ අතීත කාලේ වෙලාව. ඔන්න දැන් ඊයේ 7 yesterday at 7 ඕන් දැන් හොද්දට ඔළුවට දාගන්න මොකක්ද ඇත්තටම මේ සිදුවීම් වල වෙනස්කම් කියලා. past simple එකේ මම දැන් හිතන්න මගෙත් එක්ක තාත්තා ගියා. තාත්තා මගෙත් මාව දාලා ගියා නුවර. කොහෙටද? නුවර ගියා. මම ක්ලාස් එකට දාලා. මම ගෙදර ආවේ කීයටද? 7ට. මම ගෙදර ආවේ කීයටද? 7ට. ඔළුවට දාගන්න ක්‍රමයක් මම මේ කියන්නේ. එතකොට කොහොමද අපි මේ tense හතර වෙනස් වෙන්නේ past tenses අතර? මේ කියන්නේ තාත්තා දැන් ගෙදර එන සිද්ධිය තමයි කතා කරන්නේ. father මම මේ ඔක්කොටම father දාන්නම් subject. father ගෙදර එන එක. father මෙතෙන්ට දැම්මා father කියලා. ඔන්න සමරයිසින් එක father. දැන් ඔන්න පුතේ දැන් තාත්තා ගෙදර එන සිද්ධිය මම අඳලා පෙන්නනවා නැවත වෙනස්කම හොඳට අඳුර ගන්න past එකේ. ඊයේ රෑ 7ට තාත්තා ගෙදර ආවා. ඒ කියන්නේ තාත්තා ගෙදර ආවේ 7ටම තමයි.
තාත්තා ගෙදර කීයද දාවේ? 7ටම තමයි. අය 7ට කලින්වත් 7ට පස්සේවත් නෙමෙයි. father ඒක ලියනවා අපි simple past එකෙන් verb එක past එක ලියනවා father came home. father came home. ඔන්න තාත්තා ගෙදර ආවා. at 7 කියලා මම දාන්නේ. father came home at 7 කියලා මතක තියාගන්න. at 7 pm. තාත්තා 7ට ගෙදර ආවා. ඒ කියන්නේ තාත්තා 7ටමයි ගෙදර ආවේ. හරි ඕම් පුළුවන් දාලා. තාත්තා 4ට කලින්වත් 4ට පස්සෙවත් නෙවෙයි. ඒ අදාළ වෙලාව වෙනකොටම තමයි තාත්තා ගෙදරට ආවේ. past continuous එකට යනවා. මේකේ මම කියනම් ආවා. මොකද්ද කියවෙන්නේ? ආවා. එනවා කියන එක ගන්නේ ආවා. හරි? ආවා. ආවා. හරි? ආවා. එහෙනම් ඔන්න යනවා අපි past continuous එකට. තාත්තා 7ට මම ගෙදරට යනකොට තාත්තා තවත් එමින් සිටියා. එමින් සිටියා. ඇයි අපි කියන්නේ මේ විලාව වෙනකොටත් වෙමින් කියලාද යන්නේ? එහෙනම් තාත්තා 4ට විතර එන්න පටන් ගත්තා. තාම ඇවිල්ලා නැහැ. 7 වෙනකොටත් තාත්තා මග on the way. කොහෙද ඉන්නේ? on the way. on the way. තවම මග middle එකේ ඉන්නේ. එමින් සිටියා. මොකද්ද මෙතන ඉන්නේ? ආවා එක එමින් සිටියා. එමින් සිටියා. එහෙනම් ලියන්නේ කොහොමද? was එක ing නේ. father was coming. father was coming home. father was coming home at 7. ඒ කියන්නේ පුතේ 7ට තාත්තා එමින් සිටියා. තාත්තා මග තව. තාත්තා කොහෙද? මේකේ මග මේකේ බලන්න. තාත්තා 7ට ගෙදර ආවා. මේකේ මග on the way. මග තව. අර එමින් සිටියා. ඊළඟට මේකේ මම 7ටම ගෙදර ආවේ. තාත්තා ඇවිල්ලා තිබුණා. past perfect එක. past perfect එක 7ටත් කලින් සිද්ධ වෙච්ච දෙයක්. ඕ ඒ 7ටත් කලින් වෙලා ඒකේ ප්‍රතිඵල 7 වෙනකොට තියෙනවා. යමක් කරමින් ඉඳලා තිබුණා. ඇවිල්ලා තිබුණා. ඇවිල්ලා තිබුණා. ඔන්න කතා කරන වෙලාවටත් කලින් සිද්ධ වෙච්ච දෙයක්. මේක ඒ වෙලාවටම මේක ඒ වෙලාවට සිදු වෙමින් මේකට ඒ වෙලාවට කලින් සිද්ධ වෙච්ච දෙයක්. කලින් සිද්ධ වෙච්ච දෙයක් තමයි කියන්නේ past perfect වලින් ලියන්නේ කොහමද? father had එක දානවා. had එක දාලා ක්‍රියාව past participle නේ. had come එකේ past participle එක කම්ම තමයි. father had come home. father had come home at 7 pm. හරිද මේ ඊයේ ඔක්කොම pm. තාත්තා 7ට ගෙදර ඇවිල්ලා තිබුණා. හදාගන්න. තාත්තා ඊය 7ට ඇවිල්ලා තිබුණා. අවසාන එක පුතේ මට කියා ගන්න ඕනේ මෙන්න මෙච්චර. 7ට තාත්තා මේ 4ට එන්න පටන් ගත්තේ අපි වෙනුවෙන් තමයි නුවර ගියේ. හරි. 7 වෙනකොටත් තාත්තා තව මග වෙන්නත් පුළුවන්. 7 වෙනකොටම එන්නත් පුළුවන්. මට කියා ගන්න ඕනේ ඒ තාත්තා ඉනේ එකකට වැඩිය 4ට තමයි මම 4ට කෝල් කරා. සමහර විට තාත්තා මාව ගන්න ඔබ මේක ගාවට එයිද කියලා. මොකක් ගාවටද? ක්ලාස් එක ගාවට එයිද කියලා බලන්න කෝල් කරන්නේ. නෑ පුතේ ඔයා යන්න. මං එනකොට තව වෙලා යනවා. මම මග ඉන්නේ. මම ගෙදර යනකොට තාත්තා තව නෑ වෙන්න පුළුවන්. හැබැයි 7 වෙනකොට මං කියනවා අම්මේ මම කෝල් කරා තාත්තට 4ට 4 වෙනකොටත් තාත්තා එන්න පිටත් වෙලා ඉදී. බාණ්ඩව තවත් දෙමින් ඉඳලා තියන්නේ. තාත්තා 7 වෙනකොට පැය 3ක් තිස්සේ එමින් ඉඳලා තිබුණා. අපි අතීතයට කලින් වෙච්ච දේ ඊයේ 4ට තාත්තා පැය 3ක් තිස්සේ ගෙදර එමින් ඉඳලා තිබුණා. ඒ කියන්නේ මට කියා ගන්න ඕනේ ඒ සිද්ධියේ කාල සීමාව එමින් මේක කියවෙන්නේ සිංහලෙන් එමින් ඉඳලා තිබුණා. ඔන්න පුතේ කියවෙන විදිය සිංහලෙන් බලන්නකො ඒ සිද්ධිය මේ කතා කරන 7 වෙලාවට වෙමින් කලින් සිද්ධ වෙමින් තිබිලා කාල සීමාව ගන්න ගන්න ලියන්නේ කොහොමද? father had been coming home for 3 hours. 3 hours by 7 pm. ඒ කියන්නේ 7 වෙනකොට තාත්තා 7 වන විට මෙතන 7 වෙනකොට පැය 3ක් තිස්සේ මට කියා ගන්න නම් ඕනේ පැය 3ක් තිස්සේ කියන කතාව had been coming එකත් එක්ක past participle දානවා.
තාත්තා 7 වෙනකොට පැය 3ක් තිස්සේ ගෙදර එමින් ඉඳලා තිබුණා. ඔන්න පුතේ බලන්න වෙනස්කම තියෙනවා. 7ටම ආවා 7ට මග හරි මේක කියාගන්නේ 7ට කලින් ඇවිල්ලා තිබුණා මං ගෙදර යනකොට මේකේ මට එන එක වැඩක් නැහැ. තාත්තා කොච්චර වෙලාවක් ඒක කරමින් ඉඳලා තිබුණාද කියලා කියාගන්න ඕනේ. past perfect continuous මම හිතනවා I think you all can understand something about the lessons I taught you today. මම අද උගන්වපු දේවල් වලට තේරෙන්නේ නැති හොඳට පුතේ නැවත බලලා හොඳට තේරුම් ගන්න. ඉංග්‍රීසි කියන්නේ ලොකු අමාරු දෙයක් නෙවෙයි. ඇත්තටම මේක සුද්ධෝන්ගේ භාෂාව. හරි we learn English language as a second language. අපි දෙවනි භාෂ විදියට තමයි ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ. හරිද? But when we learn a second language, sometimes we make some mistakes. අපි සමහර වෙලාවට වැරදි කරනවා. But we don't want to worry about that. අපි ඒ ගැන දුක් වෙන්න ඕනේ නැහැ. අපි ටික step by step ඉගෙන ගන්න ඕනේ. ඉංග්‍රීසි කියන්නේ ලොකු දෙයක් නෙවෙයි. ඉගෙන ගන්න පුළුවන්. අර කියනවනේ where there is a will there is a way කියලා. ඒ කියන්නේ හිත ඇත්නම් පත කුඩාද කියලා කතාවක් තියෙනවා. යමක් කරන්න Tamanට කැමැත්තක් ආශාවක් තියෙනවා නම් ඒක කරන්න පුළුවන් කියන එක අපි ඕම් මතක තියාගන්න. ස්පෝකන් ඉංග්‍රීසි වලට ඕනි වෙන බේසික් එක තමයි සර් මේ හදාගෙන යන්නේ. නැත්තම් මට මේවා ආපහු කියලා දෙන්න වෙන ඉඳලා ස්පෝකන් ඉංග්‍රීසි වල කතාව විතරයි තියෙන්න ඕනේ. හැම දෙයක්ම නොමිලේ කිසිම අයගෙදිමක් නැහැ. බලන්න නැවත බලන්න. ඔයාලා හොඳට ඉගෙන ගන්න. සෑමටම ඉගෙන ගැනීමේ අයිතියක් තියෙනවා මුළු ලංකාවේම ළමයින්ට. මේ COVID-19 කාලේ දෙයනේ කියලා ගෙදර ඉන්න හැම ළමයෙකුටම හොඳට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් වෙන්න. එහෙනම් සර් ක්ලාස් එක ඉවරයි. past tenses ඉවරයි. හොඳට ඔළුවට දාගත්තා. අපි next video එකෙන් හමු වෙමු. future tenses එක. Goodbye all of you.